අපි ක්‍රෙඩිට් රිස්ක් තමයි දැන් කතා කරන්නේ. ක්‍රෙඩිට් රිස්ක් කතා කරන්න කලින් මට නිකන් හිතුනේ පොඩි විනාඩි 10ක 15ක චුට්ටි ඩිස්කෂන් එකක් කියන්න මේ කොවිඩ් ඉම්පැක්ට් එක ගැන. මේක අපිට කෙලිම මේකට අදාළ නෑ. නමුත් as bankers it's better that you know this. මේ ඔයගොල්ලෝ හිතන විදිහට මේ කොවිඩ් product I'll get my water bottle. කට්ටිය මයික් ඔන් කරගන්න මොකද්ද? නෑ සර් හරි. ඔයගොල්ලෝ හිතන විදිහට අපේ මේ කොවිඩ් එකේ ඉම්පැක්ට් එක මේ කොහොමද මේ තියෙන ඉකොනොමි එකට? මුළු සෙක්ටර් එකටම නෑ ශ්‍රී ලංකන් ඉකොනොමි එකට අපි නිකන් අහුවොත් එම කවුරු හරි නිකන් ප්‍රශ්නයක් මොකද්ද කොවිඩ් එකේ ඉම්පැක්ට් එක to the Sri Lankan economy? I mean if you would like to මොනවාද අපිට තියෙන issues මොනවාද අපිට මොනවාද මේකෙන් තියෙන opportunities මොනවාද? කොහොමද ඒක ආන්සර් කරන්නේ? issues ඇවිල්ලා අපි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ මේ මොනවාද ටුවරිස්ට්ුයි මේ foreign employment ඒවයි export කියලා basic යන බොහොම පොඩි දේවල් දෙක තුනක් එක්ක ඒක නිසා දැන් ඒ ඔක්කොම collapse වෙලා economy එක down side එකට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් plus mark එක තමයි එතකොට දැන් no option scenario එකේදී අපිට export market එකට මේ යන්න පුළුවන් වෙන මොකක් හරි products හරි ඒ වගේ දේවල් කියන්නේ දැන් මිනිසුන්ගේ අර mentality එකත් එක්ක දැන් මොන හරි අලුතෙන් කරන්න ඕනේ එහෙම නැත්නම් තමන්ගේ දේවල් තමන් කරගන්න ඕනේ කියන එකේදී ඒ පැත්තෙන් economy එක උඩට යන්න පුළුවන්. ඔව් ඒක අපි ඇනලයිස් කරොත් ඇත්තටම කොවිඩ් එකත් එක්ක අපේ ප්‍රධානම ඉෂුව එක තමයි අපිට තියෙන එක තමයි මේ අපිට අපි දෙච්ච දේ තමයි ටුවරිසම් සෙක්ටර් එක. normally අපේ ටුවරිසම් සෙක්ටර් එකෙන් හැම අවුරුද්දක කියන්නේ පහුගිය දවස්වල දැන් මේ ගිය අවුරුද්දේ නෙමෙයි පහුගිය අවුරුද්ද වල සාමාන්‍යයෙන් කොහොමද $6 billion විතර ආදායමක් තිබුණා ටුවරිසම්. දැන් ටුවරිසම් වල ඉෂුව එක මේක ගිය අවුරුද්දේ අඩු වුණා 2 billion වලට මොකද හේතුව? මේ ඊස්ටර් ඇටැක් එක. ඊස්ටර් ඇටැක් එකෙන් හින්දා මේක අඩු වුණා $4 billion වලට. එතකොට සාමාන්‍යයෙන් අපේ ඇවරේජ් තිබ්බ මේක. ඒතකොට දැන් මේක දැන් නැහැ. අපේ දැන් මාර්තු 17 විතර ඉඳලා කිසිම ටුවරිස්ට් කෙනෙක් නැහැ. ඒතකොට අපිට ටුවරිසම් වලින් එන ඉන්කම් එක කවුද මාර්ච් එකට යන්නේ? Remittances තමයි අපිට ගොඩාක්ම තිබුණේ 7 billion විතර තිබුණා. දැන් remittances දැන් හිර වෙලා තියෙනවා. දැන් මේක අපේ නැති වෙනවා. මේකත් නැති වෙලා තියෙනවා. මේකත් ගොඩක් දැන් වෙන අපේ ඉන්න ගොඩක් කට්ටියගේ 70%ක් විතර දැන් එන්න හෝ ඇවිල්ලා හෝ එහෙම තියෙනවා. ඊළඟට අපේ තියෙන export income. export market එක සාමාන්‍යයෙන් export mainly මෙතන අපි apparel ගත්තොත් සාමාන්‍යයෙන් $5 billion වගේ තියෙන apparel. ඒතකොට apparel sector එක පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක තියෙනවා. You don't have something right, thank you. එතකොට එක්ස්පෝර්ට් එක දැන් මෙතන එක්ස්පෝර්ට් එකේ අපිට තියෙන අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ ප්‍රධානම එක්ස්පෝර්ට් මාකට් එක කොහෙද තියෙන්නේ? යුරෝපුයි USA. USA and Europe. EU. දැන් ඕනම් පිටන් ගන්නත් පුළුවන්. වෙනම ගත්තොත් ඒකට තුන්වෙනි පාර්ශ්වයක් විතර. එතකොට මෙන්න මේකත් අපිට අපේ හිරවුන. එතකොට මෙන්න මේක තමයි අපේ trade and external sector එක පැත්තෙන් අපිට කියන ලොකුම issue එක. එතකොට මෙන්න මේක එක issue එකක්. පොඩ්ඩක් note කර තියාගන්න. මේක අපේ විභාගෙට එන එක නෙමෙයි but for the knowledge I'm doing this for a few minutes. ඊට පස්සේ අපේ fiscal space එකේ මොකක්ද තියෙන තත්ත්වය? මොකද fiscal policy කියන්නේ? අපි කතා කරා මුලින්ම මේක external කියන එකෙන් අදහස් කරන්නේ රට අනිත් රටවල් එක්ක එහෙම රට
පිටත් එක්ක තියෙන ගනුදෙනු වල. එතකොට එතන ටුවරිසම් අඩු වුණා, රෙමිටන්සස් අඩු වෙනවා, එක්ස්පෝර්ට්ස් අඩු වෙනවා. ඕක තමයි මේන්ලිම ඉෂුස් තුන අපිට ඉකොනොමි බලපාලා තියෙනවා. ෆිස්කල් ස්පේස් කියලා කියන්නේ මොකද්ද? ෆිස්කල් පොලිසි කියන්නේ කාට හරි මතකද? සෙන්ට්‍රල් බැංක් පොලිසි එක නෑ පුතා, සෙන්ට්‍රල් බැංකින් කරන්නේ ෆිස්කල් පොලිසි නෙමෙයිනේ, මොනිටරි පොලිසිනේ. ඒක ඊළඟ එක තමයි මොනිටරි ස්පේස් එක. ෆිස්කල් කියන්නේ මොකක්ද? ගවර්න්මන්ට් එකේ ෆිස්කල් පොලිසි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා ගවර්න්මන්ට් එකේ ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්ඩිචර් බැලන්ස් කරන එක, රයිට්? ඒ කියන්නේ මේක ගවර්න්මන්ට් කියන්නේ මේක ස්ටේට් එක නම් ස්ටේට් එකට එන විදියක් තියෙනවා, ඒ වගේම ස්ටේට් එකෙන් යන විදියක් තියෙනවා. යන විදි දෙකයි මොනවද යන විදි දෙක? එකක් තමයි කැපෙක්ස්, අනිත් එක මතකද? recurring expense recurrent expense. දැන් මෙතන සිද්ධ වුණේ අය මේ ෆිස්කල් ස්පේස් එක අඩු වුණේ අය අපිට අඩු වෙලා තියෙන්නේ. මොනවාද? කර්ෆියු ඉම්පෝස් කරපුවත් එක්කම මේ තිබ්බ ඉන්කම් සෝසස් එන්න තිබ්බ ඒවා ටික ගොඩක් ඒවා ටැක්ස් සෝසස් එන්න තිබ්බ ඒවායි නැති වුණා. මේ external issues හින්දා ඉන්කම් සෝසස් අපේ පොඩි ඉරවීමකට ලක් වුණා. right. ඊට පොඩි නෙමෙයි ලොකු. ඊට අමතරව internal tax ඒවා මේවා එන ඒවත් නැවතුණා. ඔව් ඒක it was internal tax එන එක නැවතුනේ අය ඒක අපි ආණ්ඩු ඊළඟ කාපු එකක්. ඒ මොකද? කර්ෆියු ඉම්පෝස් කරලා මුළු රටම නෑ ඊට කලින් කර්ෆියු වෙන්න කලින් ඕගොල්ලෝ දන්නවා දැන් උදාහරණ විදිහට මේ ආණ්ඩුව ආවයින් පස්සේ ගොඩක් tax relief දුන්නානේ. දැන් ඒ tax relief වල එක පැත්තකින් මිනිසුන්ට යම්කිසි හොදක් වෙන්නේ නැති. මොකද ඒකෙන් වෙච්ච ලොකුම හානිය තමයි ඒකෙන් ගොඩක් ගවර්න්මන්ට් එකේ තියෙන මේ මුදල් ප්‍රමාණය අඩු වුණා. දැන් උදාහරණයක් විදිහට දැන් ගිය ආණ්ඩුව ටිකක් ඒ පැත්තෙන් මිනිස්සුන්ව ටිකක් ඇලුණා තමයි ඒක ඇත්ත. නමුත් ඒකෙන් ටිකක් අර ආණ්ඩුවේ කියන්නේ ප්‍රයිමරි ඩෙෆිසිට් එක අඩු වෙලා තිබුණා. මොකද මෙතනදී සිද්ධ වෙච්ච එක තමයි ගොඩක් කරාට EPF විදියට නෙමෙයි මොනවද pay tax එකේ මේවා කරා. ඊට පස්සේ VAT එකේ threshold අඩු කරා. ඊට පස්සේ අනිත් ගොඩක් තියෙන ඔය nation building ඒ වගේ tax අඩු කරා. ඒ ඔක්කොමත් එක්ක අර tax විදියට එන income එකත් අඩුයි. වෙන විදිහෙන් කරන්නේ මේ foreign මේ පැත්තෙන් එන income එකත් අඩු වුණා, tax income එකත් අඩු වුණා. but on the other hand මේ recurrent expenditure එක more or less ඉතින් ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන් අපිට loans ගෙවන්න ඕනේ. ඒක අපි මේව කරගන්න බැරි වුණා. ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ අපි ගත්ත loans ටික. නැත්නම් අපි එතන default වෙනවා. ඊට අමතරව මෙතන දැන් health related issue එකක් වුණා. ඊට අමතරව ආණ්ඩුව තව තීරණයක් අරගත්තා හැම effect අර නිකන් අපි ඒක නිකන් පොඩි stimulus එකක් දෙනවා කියලා. දැන් කියන්නේ හැම affected family එකකටම රුපියල් 5000 ගන්න දෙනවා. ඒතකොට ඒක මෙතනින් අපිට fiscal space එකත් අපිට හිර වෙලා තියෙනවා. ඒක. ඊළඟට සර් මයික් එක ඩ්‍රොප් වෙනවා සරෙන් සරේට. ඇහෙනවද දැන්? මේ ඇහෙනවා සමහර වෙලාවට මයික් එක ඩ්‍රොප් වෙනවා. අත්තද? ආයෙ පොඩ්ඩක් එහෙම වුණොත් කියන්න මම පොඩ්ඩක් නම් මේගොල්ලන්ගේ මේනකට. right? මම හිතන්නේ නෙට්වර්ක් එක ඩවුන් යනකොට වෙන්නේ නැති මේ මම හිතන්නේ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් එකේ ඉෂුව එකක් පුතා. මොකද නැත්තම් මට මෙතන වෙන අවුලක් පේන්නේ නැහැ. ඒකයි. right. ආයෙ ඒක දිගටම වුණොත් කියන්න. right. අනිත් එක අපි දැන් මේක මේ පළවෙනි සෙෂන් එක අද අපි දෙකක් විතර කියන්නේ මේක ක්‍රෙඩිට් රිස්ක් එකේ බේසික් ටික මම කවර් කරන්නම්. ඊට පස්සේ අපි ටිකක් විතර ඕගොල්ලොත් මේක පුරුදුයි මටත් ඒක පුරුදුයි. මේ එහෙම කළා කරන්න මට මේ තියෙන එකම ගැටලුව තමයි මට මේක ගෙදර ඉඳලා කරන්න තිබුණා. මේකට වඩා ලේසි. නැත්නම් මට දැන් ෆිසිකලි එතකොට මේ නමුත් බලමු අපි ඒක මොන හරි කරන්න. මම හිතන්නේ දැන් මේකත් IBSL එකත් මේ ට්‍රයල් ඇන්ඩ් එරර් එකක් යන්නේ. කමක් නැහැ. right. monetary space එකේ මොකක්ද මේ? ඒක අපේ බැංකු වලට බලපාන එක. ලොකුම ඉෂුව එක මොකක්ද උනේ? ඔයගොල්ලෝ දන්නවා ඒක. loan repayment default වුණා. ඒක කියන්නේ කොහොමදත් තා මාස 3-4කට ඒක වෙන්නේ නැහැ. බිස්නස් එක රිකවර් වෙලා යනකම් loan repayment අනිත් පැත්තෙන් අපි moratorium grant කරලා කොහොමදත් repayment එකක් ඉන්නේ නැහැ. අනිත් කස්ටමර්ස්ලා තේ cash නැති හින්දා කස්ටමර්ස්ලා පුළුවන් තරම් deposits එළියට අදිනවා. liquidity ප්‍රශ්නයක් එනවා. banks වලට liquidity ප්‍රශ්නයක් එනවා. ඔව්. එතකොට පළවෙනි monetary space එකේ issues ටික ලියා ගන්න පළවෙනි අද ඕන මේකේ තියාගත්තට කමක් නැහැ. right. fiscal space issues ටික තමයි external sector එකෙන් එන income එක ආවේ නැහැ. number 1. number 2 due to the tax adjustments and the tax reforms
the internal revenue is also got hampered. Internal revenue also got hampered. But on the other hand, you have to pay recurrent expenditure remain more or less same or even increased due to the debt obligation or debt repayments as well as the stimulus packages. මොකද 50 දින එකෙන් ලොකු මුදලක් යනවා ඒකට. ඒක. එතකොට ඊළඟට monetary space එකේ අපිට වෙච්ච එක තමයි ලොකම අපි ඒකට කියනවා ඒක debt crunch එකක් වුණා කියලා. debt crunch. crunch කියන එතන කියන්නේ නිකන් අර එකපාරට නිකන් ඇන හිටීමක් වගේ වුණා. මොකද මිනිස්සුන්ට සල්ලි ආවේ නැහැ. මිනිස්සුන්ට බැංක් වලට ගෙවන්න බැරි හින්දා එකපාරටම දැන් අර මේ ක්‍රෙඩිට් රිස්ක් එකම තමයි. නමුත් ඒක ලොකු විදියට ආපු එකක්. මේ අපි ඒකට කියනවා සිස්ටමික් රිස්ක් කියලා. හොඳයි සිස්ටමික් කියන කාට හරි ඩිෆයින් කරන්න පුළුවන්. සිස්ටමැටික් සිස්ටමික් රිස්ක් එකයි අන්සිස්ටමික් රිස්ක් එකයි. මේක පෝර්ට්ෆෝලියෝ වලින් කරනවා. නැවත නමුත් මෙතන ලියා ගන්න. කාට හරි කියන්න රොෂන් මොකද සිස්ටමික් රිස්ක් කියන්නේ? සාමාන්‍යයෙන් ඒ කියන්නේ තියෙන ප්‍රොසීඩියර් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා සාමාන්‍ය දුවපු ඒ සිස්ටම් එක මේ නවතිච්ච එක no more or less same, but systemic risk is the risk that cannot be diversified. That is risk associated with the system. Any risk which cannot be diversified, we can be systemic. මයික් එක ආපහු යනවා. Systemic risk is the risk which cannot be diversified. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර වගේ natural disaster is a systemic risk. මේ වගේ ආපු issue එකක් or pandemic or any that sort of thing is a risk of a systemic risk. Terrorist attack, terrorist situation, that is also a systemic risk. So that means the risk associated with the system, with the society, with the country, which any financial institute cannot mitigate. So that is systemic risk. And other one is unsystemic risk. Unsystemic risk is a risk that you can mitigate. අපි මේ අද වගේ මේ කතා කරන මේවත් එක්ක අපි risk එක mitigate කරන්න පුළුවන්. අපි කියන්නේ risk එක zero කරන්න පුළුවන් කියලා. Because banking industry there's nothing called zero risk. It's always the risk is there. But what we can do is we can mitigate or manage the risk. A manageable, mitigatable risk එකට අපි කියනවා unsystemic risk. එතකොට දැන් මෙතන උනේ that crunch එක කියලා කියන්නේ systemic risk. ඒ කියන්නේ ඔක්කොටම මේක බලපෑවා. මේක ඕගොල්ලන්ගේ credit evaluation එකේ issue එකක්වත්, bank එකේ credit appraisal එකේ issue එකක්වත්. එහෙම නැත්නම් අර කිව්වා වගේ ඒක industry එකක issue එකක්වත් නෙමෙයි පොදුවේ ආපු issue එක. ඒකට debt crunch එකත් එක්ක උනේ මොකද්ද? banks ගොඩක් හිර වුණා. banks වල විශේෂයෙන්ම අපි දැන් IFRS 9 එකත් එක්ක ඉන්නවා. ගොඩක් loan දැන් bads වෙන තත්ත්වයට එනවා. එතනදී තමයි debt moratorium එක අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අනිත් පැත්තෙන් business එකට තිබ්බ issue එක තමයි both supply and demand side issues දෙකම ආවා. දැන් මේ වගේ situation එක වෙනදා normally වෙන අපි හිතමු දැන් why it is different in this one now compared to the East attack only the supply side issue was. ඒ කියන්නේ අපිට East attack එක sorry demand side issue. ඒ කියන්නේ අපිට East attack එක ඇති වෙච්ච හින්දා අපිව demand කරේ නැහැ අපේ service එක tourism වලදී අනිත් පැත්ත. හැබැයි අපිට ඒක දෙන්න පුළුවන්කම තිබුණා. දැන් මෙතන COVID එකේ situation එක තමයි මේ ඔක්කොට වඩා වෙනස් වෙන්නේ. It has both supply side issues and the demand side. ඒ කියන්නේ supply එක අපිට දෙන්නත් බෑ කාටවත්. ඒ කියන්නේ මේ manufacturing මේවා කරන්නත් බෑ. මොකද මේ with all the distancing, health and curfew, lockdown and all of that. So the supply side constraints. Yeah. Having said that, there's a demand side constraint also. මේක ඊටාම මේ තත්ත්ව තත්ත්වයක් where both supply and demand side. ඒ කියන්නේ economy එකේ දෙපැත්තම මෙතනදී damage වුණා.
එතකොට මොනිටරි ස්පේස් එකේ දර කිව්වාගේ ඩෙප්ට් ක්‍රන්ච් එකක් ඇති වුණා ඊට පස්සේ ලික්විඩිටි ඉෂුව එකක් ඇති වුණා for the banks මොකද අර මේ රොෂාන් කිව්වා වගේ people who had money because they didn't have money, they didn't have cash, so they had to withdraw money sometimes to a certain extent. ඔක රටටත් අනිත් පැත්තට සිද්ධ වුණා capital migration එකක් වුණා මොකද රටේ පිට මිනිස්සු එහෙම නැත්නම් foreigners ඉන්වෙස්ට් කරලා තිබුණු සමහර ඒවා ඒගොල්ලන්ට ප්‍රශ්න වෙච්ච හින්දා ඒගොල්ලෝ එහාට repatriate කරා. එතකොට අපිට මෙතන financial system එකට එහෙම නැත්නම් monetary space එකටත් අපිට issues ටිකක් තියෙනවා. ඒතකොට ඒ නිසා හොඳට මතක තියාගන්න COVID impact එක අපි ප්‍රධාන වශයෙන් ආකාර තුනයි. එකක් තමයි external sector අනිත් එක internal කියන්නේ මේ දෙකම internal sector එක නැවත බෙදනවා කොටස් දෙකකට fiscal space කියලා කියන්නේ රටේ ආදායම වියදම manage කරන එක අනිත් එක monetary space කියලා කියන්නේ financial මෙතන බලන්නේ අර interest rate inflation එකට වඩා මෙතන බලන්නේ financial system එකේ stability මේ ඔක්කොටම ගැටලුවක් වුණා. So what are the ways that we can capitalize on this? මේකේ මොනවද ඔයගොල්ලෝ හිතන්නේ මොනවද අපිට capitalize කරන්න පුළුවන් තැන්? හොඳ කීපයක් කියන්න වෙන්න අපි මේක හරියට කරගත්තොත් අපිට capitalize කරගන්න පුළුවන් හොඳ සමහර දේවල් ඒ කියන්නේ අපි පිටරටින් ගෙන්නන්න පුරුදු වෙලා තිබිච්ච දේවල් ලංකාවේ මැනුෆැක්චර් කරන්න පුළුවන් ඒවා ලංකාවේ මැනුෆැක්චර් කරන්න කියන්නේ no option scenario එකක් තියෙන නිසා ලංකාවේ මැනුෆැක්චර් කරන්න පටන් ගන්නවා. Okay, so අපි ඒකට කියනවා new normal කියලා adjusting to new normal. පළවෙනි එක තමයි very important thing is food security. Food security කියලා කියන්නේ මොකක්ද ඒ concept එකේ තේරුම? Food security. කාමද කියන්නේ food security කියලා? අපි ඒකට කියනවා adjusting to new normal. New normal ඒ වචන පොඩ්ඩක් මේ බලන්න මේ Google කරන පස්සේ what do you mean by new normal? පළවෙනිම new normal එක තමයි food security. Food security means what? මේ වචනේ තේරුම මොකක්ද? ඒ කියන්නේ රට ඇතුලේ මේ කැම හිඟයක් ඇති වෙන්නේ නැති වෙන්න වැඩ කරනවා. ඒකනේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය ආහාර ඒ රට තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව. දැන් මොකද මේ food security කියන එක ඉස්සෙල්ලා එච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් ඉස්සෙල්ලා හිතුවා හරි කමක් නැහැ අපිට අනිත් රටකින් ගෙන්නන්න පුළුවන්. ඒ හින්දා අපි දාරක වගේ මේක අපේ normal trade theory වල කියනවා. ඒ කියන්නේ you have to manufacture, you have to produce something that you are good at and you should sell it or you should trade it and then you have to import whatever. You cannot do that. Now let's say for example, if Sri Lanka is a country which is good in providing services in tourism industry, we should not, I mean according to the classical capitalist theories, we should not worry about our agriculture. We should not worry about loss making paddy cultivation or something like that. Instead, what we should do is we should focus on fully on tourism industry and then earn money from tourism industry, right? And then with that money we should import our food. That's the traditional logic එක capitalistic economic system. හැබැයි දැන් ඒක අනිත් පැත්ත පැරළුණා මෙතන. if මේ new normal එකේදී ඒ කියන්නේ new normal එකේදී මොකද හැම රටටම ප්‍රශ්නයක් ආවා. රටවල් lockdown කරා. රටවල් වලට import කරන්න බැරි වුණා. ඒතකොට අපේ product එක demand උත් නැති වුණා. අනිත් එක අපිට වෙන කොහෙන්වත් ගන්නත් සල්ලි නැහැ ගන්නත් බෑ තිබුණා. එතකොට that you have this food security is a very big thing where any country should be able to at least sustain with food requirement for the people to eat basically. සාමාන්‍ය කියන්නේ මහා ලොකුවට නෙමෙයි නමුත් සාමාන්‍ය මේකතර food security කියන එක ලොකු දෙයක්. ඒතර අපි බලන්න. මේ food security එකට අපිට කළ යුතුම දේ මොකද්ද? අපි ඉක්මනට යන්න මොකද වෙලා නැති හින්දා. ඉක්මනට ඒක තමයි agriculture modernization. දැන් මේක ලොකු government එක කරගන්නවා. agriculture modernization.
ඒ කියන්නේ අපේ ගොඩක් use of technology use කරන එක අඩුයි agriculture වලදී. ඊට පස්සේ අපි අපේ fertilizer වල effectiveness එක අපි හරියට මේ chemically හෝ nano technology බලන්නේ නැහැ. ඊට පස්සේ අපේ crops උනත් අපි හරියට මේ genetically හරි මොන හරි engineer මොකද ඒවා genetically engineer කරන්න වෙනවා ඉස්සරහට. නැත්නම් අපිට මේ තත්ත්වෙට මුහුණ දෙන්න බෑ. කළා high yield කියන්නේ නරක පැත්තට නෙමෙයි හොඳ පැත්තට high yielding crops ගන්න විදිහට තමයි post harvest මේ මොනවද loss එක වැඩි අපේ transport වල issues තියෙනවා අපේ cool house වල issues තියෙනවා අපේ food transfer කියන්නේ food chain එකේ logistic issues තියෙනවා මේ ඔක්කොම අපි හිතනදී බලන්න ඕනේ. ඒතර ඒක තමයි food security. හරි. ඊළඟ එක තමයි අර කිව්වාගේ non essential commodities අපි කියන්නේ import risk. of non-essential commodities. Import restriction of non-essential commodities. මොනවාද එහෙම අපි import restrict කරේ? vehicle, electronic goods, electronics good, vehicles, එතකොට heavy machinery, ඒ වගේ දැන් heavy machinery උනත් පස්සට ඕන උනොත් ප්‍රශ්නයක් නෑ. නමුත් vehicle උනත් දැන් අපි තාම import කරලා දෙන්නේ. ඒකත් හොඳයි ඒක temporary adjustment එකක් මේක නා. ඒක ගොඩක් දිගට කරගෙන යන්න අමාරුයි. මොකද අපි import restrict කරන්න එහෙම බෑ. මොකද අර යම් කිසි කාලයකදී එහෙම කරා. කොහොමද new normal එකේදී ඒවත් පොඩක් බලන්න ඕනේ. තව එතකොට මේ මේ import restrictions වලට food import restrictions දානවනේ සමහර වෙලාවට. එතකොට දැන් අපි මේ food security තාම adapt වෙලා නැතුව food වලට දැම්මහම මොකද වෙන්නේ? බෑ එහෙම දාන්න බෑ පුතා. ඒක මොකද මිනිස්සුන්ට කන්න නෑනේ. එතන මොකද ඊයේ මම දැක්ක මේ ලුණුයි අර්ථාපලුයි ගෙන්නන එක restrict කරනවා හරි මොකක් හරි එහෙම news එකක් තිබුණා. ඒක ඔව් ඇත්ත එකද බොරු එකද තාම දන්නේ මම WhatsApp එකේ හරි කොහෙද දැක්කේ. එතකොට එහෙම එකක් වුණොත් එහෙම දැන් ලංකාවේ ලුණුයි අරකයි අර්ථාපලුයි ගණන් යන්න හදන්න නැතුව අර restrict කරන්න බෑ. එතන නම් issue එක එතන issue එක තියෙන්නේ හැබැයි මේ ඉන්දියාවල issue එක. මොකද ඉන්දියා lockdown නේ තාම. ඒක දැන් ඒගොල්ලෝ එතකොට දැන් ඇත්තටම අපිට ලොකු issue එකක් එනවා ඉස්සරහට food shortage එකක් වගේ. මොකද ඉන්දියා ඒ කියන්නේ ඉන්දියා lockdown හින්දා උන් වැඩ කරන්නේ නැහැ වැඩි දැන්. එතන. මොකද ඉන්දියාවලදී තියෙන එක තමයි මේ කොවිඩ් එක ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ නිකන් අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් තමයි පේන්නේ. ඔය වගේ 400 ගුණයක්වත් ඉන්දියාවේ ඉන්න පුළුවන් කියලා affected කට්ටියයි ඩෙත්සු. ඒක. නමුත් අර ඉන්දියාව ලොකු රටක් මේක. දැන් ඔයගොල්ලෝ දැක්කම අර එකපාර මම දැක්ක Facebook එකේ ඔය WhatsApp එකේ බලලා තිබුණා. ඔය මේ අර මොකද්ද ටිකට් ගන්න ගිහපු තැනක හිටපු සෙනග කන්දරාව. ඒක. ඉතින් අර ඉන්දියාවේ අර මොකක් හරි වගේ මම හිතන එක ප්‍රාන්තිකෙන් අනිත් ප්‍රාන්තිකට ගියා ඉන්දියාවේ අපිට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ 100 ගුණයක් ඒගොල්ලන්ගේ ඉෂුස් තියෙනවා. ඉතින් ඉන්දියාවේ ප්‍රශ්නෙත් එක අපිට ඉස්සරහට පරිප්පු හාල් නෙවෙයි පරිප්පු ලුණු අල ඉෂු එකක් තියෙන අපි අනිවාර්යයෙන් මේක හදා ගන්න ඕනේ. ඒකට එකක් අපි يعني import restriction එක essential goods වල import restriction කරන එක මෝඩ වැඩක්. ඒක මම හිතන්නේ මොනාන්ඩුවක් එහෙම කරයි කියලා. නමුත් එතන වෙන්නේ ඒ අපිට ගන්න කොහොමද බැරි වෙයි ඉස්සරහට. ඉන්දියාවේ restrict කරලා අපිට බඩු ඔව් මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නේ මොකද ඒගොල්ලන්ගේ මේ supply side එකේ issues තියෙනවානේ පුතා එතන ඒ නිසා හැබැයි මෙතන import restriction කියලා කියන්නේ ඒකට වඩා ගොඩක්ම ඔය මේ non essential goods හරි ඊළඟට තව මොකද ඊට පස්සේ තමයි එකක් තමයි අපේ අර export එක diversification of export products දැන් ඒක ගොඩක් ඔය branding එක විදිහම කරා exports diversification උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දකින්න තියන අර PPE කියන්නේ මොනවද? අපි මේ කතා කරන මේක PPE personal protective equipment. දැන් මොකද ඔයගොල්ලෝ ලොකු මාකට් එකක් කරනවා දැන් මේ ඔයගොල්ලෝ දකින්න තුපා නිවුස් වල දැන් බ්‍රෑන්ඩින්ග්ස් එකේ අර ෆේස් මාස්ක් ඒව හැම හදලා තියෙනවා. ඒකට රාත දැන් අපි දැන් වෙන වෙලාව ඒව හදනකොට අපිට ටක්ගාලා තියෙන ගන්න බ්‍රෑන්ඩින්ග්ස් එක මේක ටක්ගාලා ගියලා කරගත්තා. ඒක එතකොට අපිට අර මේ ක්ලෝත්ස් එතකොට ග්ලව්ස් ග්ලව්ස් එහෙම වුණත් අපි හීලිස් ගිෆ්ට් ප්‍රොඩක්ට්ස් එහෙම තමයි හැදෙනකොට මේක තව චුට්ටක් හොඳට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. ඊට ෆේස් මාස්ක් එතකොට අර කැප් වගේ ඒවා තොප්පි වගේ ඒවා අර ඒ වගේ අන්න ඒ වගේ එක්ස්පෝර්ට් මාකට් එක අපිට ඩයිවර්සිෆයි කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක එක්ස්පෝර්ට් ප්‍රොඩක්ට්ස් ටික. ඊළඟ එක තමයි එක්ස්පෝර්ට් මාකට්. Exports, diversification of products.
diversification of market. මේකටම ටිකක් සම්බන්ධයි. මේක ලින්ක් අපිට වගේ දැන් අපි දැක්ක අපිට ඉනෝවේෂන් ඩ්‍රයිව් එකක් යනවා. ගොඩක් තරුණ කට්ටිය කොල්ලෝ එකේව හදනවා කැම්පස් වල ළමයි හදනවා එහෙම. හැබැයි එතන තියෙන එක තමයි ඒක එතනදී නැතුව මේ ඉනෝවේෂන් ඩ්‍රයිව් එකේ ඉනෝවේෂන් එක කමර්ෂියලයිස් කරන මට්ටමකට අපිට පත් කරගන්න පුළුවන් ද කියන්නේ. ඕගොල්ලෝ මොකද හිතන්නේ අපි අපි මේක ඉවර කරමු මේක මේ මොකද වෙලාව යන හින්දා using of military in economic development මේ concept එක ගැන මොකක්ද හිතන්නේ? මිලිටරි එකකට වඩා දැන් යන සිස්ටම් එක එක අතකට හොඳයි වගේ කියන්නේ මිලිටරි පර්සනල් ඒ කියන්නේ දැන් ඇක්ටිව් මිලිටරි ෆෝස් එකත් එක්ක කරන්න ගියොත් ඒක මේ අර ඒ කියන්නේ මොනවාද ඒකාධිපති වගේ එහෙම දෙයකට යන්න chance එකක් තියෙනවා. එහෙම නැතුව දැන් ඔය retired military persons වගේ දැම්මම ඒගොල්ලෝගේ තියෙන discipline ඒවා මේවත් එක්කයි එක පැත්තකින් ටිකක් ඒකාධිපති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් දැන් නිකන් ගවර්න්මන්ට් එකේ එකේ කැමතිවරු മന്ത്രിවරුන්ගේ එන ප්‍රෙෂර් එක උඩ සෙක්‍රටරිස්ලාට එහෙම එන ප්‍රෙෂර් එක සමහර විට ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙයි අර එක්ස් මිලිටරි වගේ ඉන්න අයට. එතකොට ඒක somewhat මේ good way දැන් තියෙන සිටුේෂන් එකට වඩා. නෑ මං ඔය එක ප්‍රශ්නේ මං අහන්නේ ඒක නෙමෙයි රොෂාන්. using military for economic activities, not using military personnel for the higher post කෙනෙක් another discussion. නමුත් අපිට military එක economic development එකට මොකද ඊයේ මං webinar එකකට ඔකට සම්බන්ධ වුණා. ඒකේ දැන් military එක පුතා economic development එකට innovation වලට directlyම යොදාගත්ත රට තමයි ඊශ්‍රායල්. දැන් මොකද අනිත් රටවල් වල දැන් මේකයි දැන් අපි දැන් හරි කල්පනාවෙන් කරන්න ඕනේ දැන් ඔය ෆොරින් රටවල් වල ඒගොල්ලෝ මිලිටරි එක දැන් ඒගොල්ලන්ගේ දැන් ගොඩක් විශේෂයෙන් මෑත යුගයේ ඉතින් දෙවනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ අපි මේක අපේ පොලිටිෂියන්ස්ට හරියට මේක තේරුම් ගන්න ඕනේ මිනිස්සුත් හරියට තේරුම් ගන්න ඕනේ මේක පටලව ගන්න නැතුව අපි ගොඩක් එක හැමතැනම මේක පටලව ගන්න තියෙනවා. කියන්නේ දෙවනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ගොඩක් ඔය දියුණු අය සම්මත රටවල්. ඒ කියන්නේ යුරෝපියන් යුනියන් එකේ රටවල් විශේෂයෙන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, රටවල් එහෙම නැත්නම් කැනඩාව, ජපානය වගේ දියුණු රටවල් ගත්තාම ඒගොල්ලන්ගේ මිලිටරි එකට ඒ රට ඇතුලේ කොන්ෆ්ලික්ට් එකකට මුහුණ දෙන්න තිබ්බ සිටුේෂන් එක ඉතාම අඩුයි. රට ඇතුලේ කියන්නේ උදාහරණයක් අපේ වගේ අපි එතකොට මේ සමහර ලාවට ඔය අනිත් ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රීස් ඒ අපි මියන්මා අපි තමයි මේ රට ඇතුලේ හරි හෝ වැරදි තිබ්බ සිවිල් යුද්ධයකදී මැදිහත් වුණේ. ඒත් අනිත් රටවල් වල මිලිටරි එක තිබුණේ ප්‍රධාන වශයෙන් එකක් සෙරමෝනියල් මිලිටරි එකක්. හැබැයි සෙරමෝනියල් කියන එක කියන්නේ නිකන් ඔය මුකුත් කරන්න නැතුව ඉන්නව නෙමෙයි. ඒගොල්ලෝ හැමදෙස්සම ඒගොල්ලෝ යුද්ධ දකින්නේ පිට රටක් එක්ක ගහගන්න යුද්ධයක් විදියට. ඒ කියන්නේ උදාහරණයක් ඇමරිකාව රුසියාවත් එක්ක රුසියාව ජර්මනියත් එක්ක ජර්මනිය පෝලන්තෙත් එක්ක අන්න ඒ වගේ. එතකොට ඒකට ඒගොල්ලෝ අවශ්‍ය ටෙක්නොලොජි මේ හදලා ඒ වගේ ඒවා කරලා ඒගොල්ලෝ ඒක එහෙම මේව කරා. එතකොට ඒ වගේ සිටුේෂන් එකකදී ඒගොල්ලෝ මෙච්චර කල් කරේ එහෙම යුද්ධ තිබුණේ නැති නිසා ඒ රටවල් වල ඒගොල්ලෝ මිලිටරි එක එක්කෝ සාමසාධක හමුදාව හෝ මොකක් හරි විදියට ඒගොල්ලෝ ඔය ඉරාක් වල හරි අනිත් යුද තියෙන තැන් වලට යෙදෙව්වා. එතකොට normally ඒ රටවල් ඒ මිලිටරි එක දකින්නේ ඒ විදියට. ඒතර ඒගොල්ලන්ගේ මිලිටරි එක මැරුණා නම් මැරෙන්නේ පිට රටක තිබ්බ යුද්ධෙද කවුද තලිබාන් කාර්යෝ හරි කවුරු හරි බෝම්බ ගහලා එහෙම මැරෙන්නේ. ඒතර එහෙම තත්ත්වයක් උඩදී ඒ මිලිටරි එක ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට යොදා ගැනීම ක්වෙස්චන් මාක්. ඒක තියෙනවා. නමුත් අපේ රටේ අපි ඒක හරියට කමියුනිකේට් කරලා නැහැ ෆොරින් කන්ට්‍රීස් වලට. අපේ රටේ මිලිටරි එක ඊට වඩා වෙනස්. يعني අපි ටිකක් අර ඊශ්‍රායල් ටයිප් එකේ. මොකද ඊශ්‍රායලෙත් තියෙන්නේ අපිට වගේ ප්‍රශ්නයක්. අපිට වඩා දරුණු ප්‍රශ්න. මොකද ඊශ්‍රායලයේ තියෙන වටින ඔක්කොම උන්ට ගහන්නේ. උන්ට කැලවන්නේ ඉන්නේ. එහෙනම් උන් හදන්නේ අනුෂ්කා සම්බන්ධ වෙනවා. right.
උන් හදන්නේ අනිත් පැත්තට මේ උන් බේරෙන. ඒ කියන්නේ අර බෙන්ජමින් නෙතන්යාහු කිව්වේ if Israel if the rest of Arab shut down their guns there will be peace. But if Israel shut down their guns there will be no Israel. ඒකයි එයාගේ අදහස. Right, if Israel shut down their guns there will be no Israel, but if rest of our Arab countries shut down their guns there will be peace. Right? ඉතින් එතනදී අපි දැන් මට හිතෙන්නේ අපේ මිලිටරි එක අර කිව්වා අර පිටරටවල වල ඇමරිකාව ඉංග්ලන්ඩ් වල යුරෝපියන් කන්ට්‍රීස් වල මිලිටරි එකට වඩා වෙනස්. ඒ කියන්නේ අපේ මිලිටරි එක ගොඩක් වෙලාවට නැචරල් ඩිසාස්ටර්ස් වලට සම්බන්ධ වෙලා තියෙනවා, මිනිස්සුගේ රිහැබිලිටේෂන් වලට සම්බන්ධ වෙලා තියෙනවා, මෙතන මේ වගේ කොවිඩ් එකේදී සම්බන්ධ වෙලා ඒ නිසා එක පැත්තකින් මිලිටරි එක පරිස්සමෙන් අපේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒකේ වරදකුත් දකින්න නැහැ කියන මතයයි දැන් තියෙන්නේ. හැබැයි ඒක හරිය පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද ඒක එහෙම කරන අතරේ නරක මේකයි. ඒක කරලා ඒක ප්‍රයිවට් සෙක්ටර් එකට එක උදව්වක් හෝ ප්‍රයිවට් සෙක්ටර් එක ෆිගර් කරන ආරෙන්න ප්‍රයිවට් සෙක්ටර් එකට ඩිරෙක්ට් කම්පිටිෂන් එකක් ඇති කරොත් තමයි වැරද්ද තියෙන්නේ. ඒකද මම කියන්නේ මොකද ප්‍රයිවට් සෙක්ටර් එක කරේ ඩිරෙක්ට් කම්පිටිෂන් එකක් ඇති කම්පිටිෂන් එකක් කමක් නැහැ. මොකද යම් කිසි වෙලෙකින් මොකද මිලිටරි එක කියන්නේ අනිවාර්යම ප්‍රිවිලේජ්. මොකද එතන ඉන්න යම් කොල්ලෝ යූත් එක හොඳයි, උන්ගේ හයියත් හොඳයි, උන්ගේ ශක්තියත් හොඳයි, උන්ගේ ට්‍රේනින් එකත් හොඳයි. අන්තික උන්ට රජයෙන් පඩි ගෙවන්නේ. ඒතර ප්‍රයිවට් සෙක්ටර් එකට එහෙම නෙමෙයි. ඒතර ඒ නිසා උන් සහ දැන් අපි කියන්නේ කන්ස්ට්‍රක්ෂන් වලදී අපි හිතමු මාග එකයි මිලිටරි එකයි ගත්තාම මාගයකට වඩා අරගොල්ලන්ගේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක වැඩි. ඉතින් හැබැයි ඉතින් ඒක එහෙම කරන්න කියලා මාග හරි ඒ වගේ අපි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රයිවට් සෙක්ටර් එක වටන්න නෙමෙයි. රටෝත් හරියන්නේ. නමුත් ප්‍රයිවට් සෙක්ටර් එකට කරන්න බැරි ගොඩක් තැන් වලදී මිලිටරි එක අපිට යූස් කරන්න පුළුවන් නම් තියෙනවා. ඉතින් ඒක එක තැනක් තමයි ඔය ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් කියන්නේ. දැන් වෙනම යුනිට් එකක් හදුවා මිලිටරි එකේ ඇග්‍රිකල්චර් යුනිට් එකක් කියලා. ඒ කියන්නේ ඔය මොඩර්න් ඇග්‍රිකල්චර් මොනවද මේ ඒව පාවිච්චි කරලා මිලිටරි එක දැන් කෑම හදන්නේ. එහෙම. ඊළඟට තව එකක් තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය මේ අපේ පැඩි වීගෝ විතර වීගෝවියෝ. දැන් ඕකත් හරි මාෆියා එකක් තමයි. ඕකට අපිට මිලිටරි එක දාන්න බැරිද? ඒ කියන්නේ පැඩි හාර්වෙස්ට් කරලා ඒක ගන්න එක. දැන් මම හිතන්නේ ඒක ගැන සාකච්ඡා කරනවා. ඊළඟට එළවලු. දැන් ඔය එළවලු ගොවීන්ගෙත් හරිය ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැක්කනේ මම එළවලු ගොවීන් හදනවා තක්කාලි එහෙම නැත්නම් වට්ටක් ආයෙම මේව හදලා ඊට පස්සේ ඒවා විකුණ ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ අන්න ඒ මෙකැනිසම් එකට දාන්න බෑ. එහෙම වුණත් ඒව අරගෙන ඒ ගුඩ්ස් ටික අරගෙන වෙන තැන් වලට ඩිස්ට්‍රිබියුට් කරන්න බෑ. මොකද මිලිටරි ලොජිස්ටික්ස් කියන සබ්ජෙක්ට් එක හැදුනේ මිලිටරි වලින්. ඒ නිසා අපිට අර නිව් නෝමල් එකේදී තව එකක් වල use of economic use of military කියන එකත් අපිට පොඩ්ඩක් ගන්න පුළුවන්. මොකද මේක මම හිතන්නේ හැබැයි මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මේකට ගොඩාක් විවේචන එයි. විවේචන එන්න පුළුවන්. අනිත් පැත්ත ඇත්තම කතාව කරන්නේ මේක හරියට මේක අර දෙපැත්ත කැපෙන පිහියක් වගේ මේ හරියට මේක යූස් කරේ නැත්තම් ඒ කියන්නේ එහෙම තමයි දෙයක් මේක වැරදියට යූස් කරොත් මේක ප්‍රයිවට් සෙක්ටර් එක පර්මනන්ට්ලි කිල්. එහෙම වෙන්නේ නැද්ද? එහෙමත් රටක් දුවන්න බෑ. රටේ ප්‍රයිවට් සෙක්ටර් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ප්‍රයිවට් ප්‍රොපර්ටි රයිට්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ ඉනෝවේෂන් එක ඔන්ටර්ප්‍රිනර්ෂිප් එක තියෙන්න ඕනේ. හැබැයි ඒකට අර කම්ප්ලිමන්ට් වෙන විදිහට මේක අපිට කරගන්න පුළුවන් නම් ඉස්සරහට මේක මම හිතන්නේ ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන්. කියන්නේ විශේෂයෙන්ම ෆුඩ් සිකියුරිටි එකේදී, විශේෂයෙන්ම මැරිටයිම් සිකියුරිටි එකේදී, ලොජිස්ටික්ස් වලදී, shipping industry එකේදී, domestic agriculture modernization වලදී, agriculture ඔය අරක වගේ අර මේ post harvest loss එක අඩු කිරීමේදී එතන ගොඩක් ඔය මේ ඔය මුදලාලිලා විශේෂයෙන්ම හාල් මුදලාලිලා එහෙම rent seeking behavior කියන එක දාන. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ප්‍රොෆිට් එකක් ගන්නවා. ඒ කියන්නේ මේ තාම අඩුවට හාල් අරගෙන ඒවා ස්ටෝක් කරලා තියලා තියෙනවා. හාල් මාෆියාව ලංකාවේ හාල් මාෆියාවක් තියෙනවා. ප්‍රධාන මෝල් හිමියෝ ඒක තමයි කරන්නේ. අන්න ඒ වගේ දෙයක් අපිට මේවා කරන්න පුළුවන් නම් හොඳයි. right. හරි. එහෙනම් ඒක පොඩ්ඩක් මේවා කළා අපි නමුත් ක්‍රෙඩිට් රිස්ක් එකට ක්‍රෙඩිට් කොහොමද ක්‍රෙඩිට් රිස්ක් එක පැකේජ් කරන්නේ. මොනවද සම්බන්ධ කරන්නේ? මේක ගැනද? ඔව් මේ අපි දැන් මේක මම ඇඩිෂනල් එකක් කරේ මේක සම්බන්ධයෙන් මේ මිලිටරි එක ඉකොනොමිකට මේවා කරන එකේ දැන් තියෙන එකට කරනවට වඩා තියෙන එකට කරොත් නේ පබ්ලික් සෙක්ටර් එකට ඉම්පැක්ට් එක වැඩි වෙන්නේ. එහෙම නැතුව පබ්ලික් සෙක්ටර් එකවත් අත ගහන්න නැති ඒරියාස් තියෙනවා සමහරවිට. දැන් ගොඩක් වෙලාවට ඔය පහුගිය කාලේ මේ වට්ටක් කතාක් කාලේ රුපියල් 20 රුපියල් 10ට යන කාලේ තිබ්බ කතාවක් තමයි ඒවා මේ මොනවාද ඒ කියන්නේ කල් තියා ගන්න පුළුවන් සිස්ටම් ඒකට කවුරුත් අත තියන්නේ නැහැ. ඒකට පුළුවන් නම් දැන් ෆෝස් එක තියෙනවා.
ටෙක්නොලොජි එකත් ගොඩක් ටෙක්නොලොජි කියන්නේ එක්ස්පර්ටයිස් තියෙන කට්ටියක් ඉන්නවා මිලිටරි වල. ඒගොල්ලොන්ව පාවිච්චි කරලා ඒ වගේ දෙයක් අලුත් දෙයකට දැම්මොත් පබ්ලික් සෙක්ටර් එකට ඉම්පැක්ට් එකක් වෙන්නෙත් නැති වෙයි. අනිත් පැත්තෙන් ඉකොනොමි එකටත් ග්‍රෝ එකක් වෙයි. අනිත් පැත්තෙන්ම දැන් ඉනෝවේෂන් කරන අය දැන් කොල්ලෝ කරාට එක්කෙනෙක්ට ඕක මේ මැනේජ් කරන්න තේරෙන්නේ නැහැ දැන්. එකක් මම දැක්කා මේ දැන් ICU beds ගහනවා හැමෝම. කොවිඩ් ඉවරනාට පස්සේ ICU beds ලෝකෙට ඕනේ වෙන්නේ නැහැ නේ. දැන් තියෙන ටික ඇතිනේ දුවනවනේ ලෝකෙ කොහොම වුණත්. එතකොට ICU beds ඇවිල්ලා මේ නිකන් ඒ කියන්නේ බ්‍රැන්ඩ් එක්ස්ලා ඇඳුම් අහනවා වගේ ICU beds හදලා ලංකාවේ තේරුමක් නැහැ එක්ස්පෝර්ට් මාකට් එකේ නැහැ ඉම්පෝර්ට් මාකට් නැහැ. එතකොට ඒවා මැනේජ් කරන්න ඒ කියන්නේ ඉනෝවේෂන් කට්ටිය එකතු කරගෙන මේ ෆෝස් එකයි ටෙක්නොලොජි එකයි ලැබොරටරි ෆැසිලිටිස් උයි දැන් සාමාන්‍ය US ලා කරන්නේ සයින්ටිස්ට්ව ගන්නවා අරගෙන මේ මිලිටරි මේ එකෙන් දෙනවා දෙන්න ඕනේ සපෝට් එක දීලා ඒගොල්ලෝ ඒක ඩෙවලොප් කරලා ඒගොල්ලෝ මිලිටරි වයිස් තමයි ඒක ඩෙවලොප් කරන්නේ අපිට මිලිටරි වයිස් උයි අනිත් පැත්තෙන් අපිට ලොකු වැදගත්කමක් නැති වුණත් අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඉකොනොමික් වයිස් දියුණු කරන්න පුළුවන් දේවල් මිලිටරි සපෝට් එකයි මේ නෝමල් මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් සයන්ටිස්ට්ලාගේ සපෝට් එකයි අරගෙන කරගන්න පුළුවන්. ඒ මොනොත් ප්‍රයිවට් සෙක්ටර් එක කිල් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. ඕකේ. ඔය එක තමයි ඒක අපි හරි පරිස්සමෙන් කරන්න ඕනේ. රයිට්. එහෙනම් අපි අපේ ඊළඟ මාතෘකාවට එමු. ක්‍රෙඩිට් රිස්ක්. The credit risk management එකේදී මම මෙතන කතා කරන්නේ individual credit risk. ඒ කියන්නේ අපි දීපු loan එකක් එතන දීපු facility එකක risk එක manage කරනකොට මොනවද අපි බලන්න ඕනේ කියන එක. මේකෙදී sub categories කිහිපයක් තියෙනවා. මම ඒ sub categories ටික කියලා ඊට පස්සේ අපි එකින් එකට පොඩ්ඩක් discuss කරමු. මේකදී අපේ mind map එකක් විදිහට අද ගන්න ඕන මම සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ දන්නවා මේ හැම එකකම know your customer. දැන් ඔක්කොම මේ දන්නේ ඒවා නමුත් අපි ටිකක් නැවත පොඩ්ඩක් මේක පොඩි ස්ට්‍රක්චර් එකකට දාලා know your customer. අර කිව්වා වගේ අපි මේක ක්‍රෙඩිට් වලදී මේ know your customer එකට මොකක්ද කියන්නේ? 3Cs. වීඩියෝ එක බ්ලර් වෙන වීඩියෝ එක බ්ලර් වෙනවා අනිත් අයටත් එහෙමද දන්නේ නැහැ. තෙලිනේ වීඩියෝ එක බ්ලර් වෙනවා. ඔව් වීඩියෝ පේන්නේ නැහැ. වීඩියෝ එකක් බ්ලර් වෙනවා ඒකටත් එහෙම. බෝඩ් එක පේන්නේ නැද්ද මගේ මොකද මේ වෙනසක් කිසිම දෙයක් වෙනසක් නම් කරේ නැහැ. මම දන්නේ බෝඩ් එක ගාවට යනකොට ඇහෙන්නේ නැතුව යනවා කොහොමද? ඇහෙන්නේ නැතුව යනවායි අනිත් එක සිග්නල් ඩ්‍රොප් වෙනවා සමහරවිට බෝඩ් එක බ්ලර් වෙලා යනවා. බෝඩ් එක දැන් හොඳට පේන තිබිලා එකපාර ඒ කියන්නේ ફોකසින් අවුලක් නෙමෙයි මුළු සර්වරයි මුළු එකම බ්ලර් වෙනවා. දැන් ඇවිල්ලා නිකන් අර කුචි වලින් යනවා වගේ පේන්නේ. දැන් බ්ලර් වෙලාද පේන්නේ? ඔව් ටික තාම එහෙමයි. මම හිතන්නේ ඒක නම් පුතා මේ ඉන්ටර්නෙට් එකේ ඉෂුව එකක්. මොකද මේ කැමරා එකයි මේකයි බ්ලර් වෙනවා. වීඩියෝ එක බ්ලර් වෙනවා. ඉන්ටර්නෙට් එක ඩ්‍රොප් වෙනවා සැරෙන් සැරේට මම හිතන්නේ. ඩ්‍රොප් වෙනවා. නේ හරි මම ඒක පොඩ්ඩක් ඒක කියන්න. හරි නෑ මම අත බෝඩ් එක ළඟට යනකොට සමහරට සවුන්ඩ් එක නම් ඇහෙන්නේ නැති එක මට තේරෙනවා. මේ මම ඒකත් චුට්ටක් බලන්න. දැන් පේනවද බෝඩ් එක? තාම ඒ කියන්නේ තියෙන ඒවා පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ නේ. right. හරි මම දැන් මැදට දැම්මේ ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට්. පොඩ්ඩක් මයින්ඩ් මැප් එකක් වගේ අඳ ගන්නකො. මැද රවුම ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට්. ඉන්ඩිවිජුවලි. එතකොට ඒකේ පළවෙනි පොයින්ට් එක මම දැම්මේ know your customer. එතන know your customer එකේදී අපි ක්‍රෙඩිට් වලදී ඔයගොල්ලෝ සමාධි ගන්න ගත්ත අර 3Cs ගන්න. මොකද්ද 3Cs කියලා කියන්නේ මතකද කාට හරි? 3Cs මතකද? ක්‍රෙඩිට් වල 3Cs මතක නැහැ? පළවෙනි මේක මොකද්ද? පළවෙනි C එක. customer. Character. දෙක capacity. capacity කියන එක අර්ථය මොකද්ද? customer capacity කියන්නේ කස්ටමර්ගේ කැපැසිටි එක කියන්නේ ඒතර අර්ථ දෙකක් වෙනවා.
එකක් තමයි whether the client is capable of doing the business. So now let's say, for example, if he's doing agriculture or if he's doing any business, whether he is capable, whether he has adequate experience, adequate knowledge and adequate know-how. ඒක තමයි එතන මේ capacity කියන එක අර්ථය. And තව පැත්තකින් ඒ කියනවා whether he has adequate capacity to repay එයාගේ asset liability position. අනිත් එක තමයි collateral. එයාගේ තියෙන collateral. ඒතකොට ඒකට අපි කියනවා 3Cs කියලා කියන්නේ normally අපි credit වලදී ගන්න technique එකක්. හැබැයි ඒක අපි ගොඩක් අනිත් පැත්තට risk management වලදී ගත්තාම first credit risk management වලදී තියෙන firstම මේක තමයි you have to know your customer. So know your customer. ඒ කියන්නේ customer අපි අඳුර ගන්න ඕනේ. දැන් ඒ අනිත් පැත්තට අපි ගන්නකොට අපි credit වලදීත් ඒක කරනවා. ඒතකොට මේ credit වලදී කරන එක තව වෙන විදියකින් මේක reflect වීමක් තමයි credit risk management වලදී කරන්නේ. එතකොට know your customer කියන්නේ you should know his character, his habits, his ability, his qualification and his capacity and his collateral. Collateral කියන එක එතන පොඩ්ඩක් dash එකක් දාලා ලියා ගන්න. Basically what it means is his capacity to repay, his asset liability position, not the collateral for the loan. ඒ කියන්නේ character එකේ තියෙන asset liability ප්‍රමාණය තමයි එතනදී අපි කතා කරන්නේ. දෙවැනි එක තව මෙතන ගන්න. දැන් තාම බෝඩ් එක blurද? ඔව් සර්. තාම blur වෙලා නේ. හරි. අනිත් ඒකට අපි කියනවා know your project. මේක customer. පොඩ්ඩක් බලන්න. මේක customer නම් මේක know your project. හරි ගියා සර්. මම හිතන්නේ ඒක නම් ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් නේද? නැත්නම් මම කරලා මම පොඩ්ඩක් ඒක මේ IBSL එකට පොඩ්ඩක් ෆීචර් කරන්න. මේක. know your project. එතකොට එතනදී project එක ගැන දැනගන්න එක project එකේ විශේෂයෙන්ම අපි මතකයි අපි මේ credit වලදී කතා කරා you should not give any project. The project does not have sufficient cash flows to repay it. So know your customer, know your project. ඊළඟ credit risk management වලදී ඊළඟ වැදගත් එක තමයි collateral. එතකොට collateral වර්ග මොනවද සාමාන්‍යයෙන් තියෙන? Types of collateral? Immovable property, movable property. Okay, first one is physical collateral and non-physical collateral. Non-physical collateral කියලා කියන්නේ මොකක්ද? Like a personal guarantee. It's not physical. Personal guarantee or corporate guarantee or promissory note. එතකොට physical collateral තමයි ඒක ආයෙ දෙපැත්තට බෙදනවා immovable and movable properties and others කියලා කියන්නේ share certificates ඒ වගේ. එතන immovable property කියලා කියන්නේ mostly land and building. Immovable property vehicles, machinery, equipment and others කියන එකට වැටෙනවා share certificates, fixed deposit certificate, cash lien ඒ වගේ. එතකොට movable properties වල මොකද්ද මම එක දවසක් මේ කතා කරාද කියලා මට මතකයි. මොකද්ද for sale value, මොකද්ද market value, මොකද්ද book value කියන එක තුනේ වෙනස? For sale value මේ market value කියන්නේ normal general market price එක. For sale market value market value කියන්නේ market එකේ general මේ එක එකට තියෙන කියන තව වචනය තමයි fair value. fair value. Market එකේ තියෙන existing value එකට price එකට අපි කරා market value එක fair value කියලා. book value කියලා කියන්නේ අපි මේක අරගෙන
asset එක අරගෙන asset එක depreciate කරලා after depreciate තියෙන value එක. තර සමහර vehicles වගේ සමහර වෙලාවට book value එක 0 වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒක මේ මොනවද මේ fully depreciate කරලා තිබුණා. නැත්තම් ඒ ඉතුරු ටිකට අපි කියනවා book value කියලා. හැබැයි අපි මේ දෙකම නෙමෙයි ගන්නෙ බොහෝ වෙලාවට ගන්නෙ FSV forward sale value කියන එක. forward sale value කියන එක අර්ථය මොකක්ද රෝෂාන්ට? ඒ කියන්නේ මොකක් හරි ඉමීඩියට් සිනාරියෝ එකකදී මේක ඒ කියන්නේ හදිස්සියකදී විකුණන්නොත් එහෙම මාකට් වැලියු එකට වඩා අඩුවෙන් මේ ලොස් එක අඩුවෙන් දෙන්න පුළුවන් උපරිම වැලියු එක. ඔව් forward sale value කියලා කියන්නේ හදිස්සියම නැත්නම් urgent scenario එකකදී ලික්විඩිටි ලොස් එකක් නැතුව දෙන්න පුළුවන්. loss එකක් නැතුව තියෙන එක සාමාන්‍යයෙන් එතකොට අපි forward sale value එකෙන් percentage එකක් තමයි අපි asset cover එක විදිහට ගන්න එක. උකට ගණෝගල කීයද ගන්න percentage එක සාමාන්‍යයෙන්? immovable property නම් 80% තමයි normal consider කරන්නේ. ඒක වෙනස් වෙනවා. දැන් අපේ unit එකේ දෙන loans categorize වෙනවා channels තුනක් හැටියට. ඒ තුනේදී ගන්න rates වෙනස්. rate channel කියලා කියන්නේ bank statement base කරගෙන අපි income එක assess කරොත් 80% ම ගන්නවා immovable property එකකින්. එහෙම නැතුව අපි branch visit එක මේ base කරගෙන ගියොත් එහෙම 70% ගන්නේ. ඇක්වා කියලා දෙනවා. ඒ කියන්නේ කලින් loan ගත්ත customer කෙනෙක් නම් repayment එක හොඳ නම් එයාගේ I visit එකෙන් විතරක් base කරගෙන bank statement මුකුත් බලන්න නැතුවම turnover එක consider කරලා ඒවටත් 70% ගන්න. immovable වලදී immovable වලදී වෙනස් වෙනවා. ඒක ඔයතර එක bank එකේ credit policy එකේ හැටියට banking policies වල හැටියට ඒක වෙනස් වෙනවා. ඒක. right එතකොට ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අපි ඒකට කියනවා monitoring. or continuous monitoring. Credit risk management එකේදී ඊළ පළවෙනි එක තමයි know your customer, know your project, have proper collateral and have proper monitoring. දැන් monitoring කියලා කියන්නේ විශේෂයෙන්ම loan එක දුන්නයින් පස්සේ customer එක්ක තියෙන monitoring එකක්. ඊළඟ එක තමයි risk management වලදී දැන් loan එකක් හදිස්සියෙන් upset වුණොත් upset වෙක නේද අපි ඒක කියනවා structure මේකෙන් තමයි reschedulements වෙන්නේ මෙතන reschedulement or bullet payments yeah loan structure සහ අන්තිම එක අපි කියනවා ඒක අපි ටිකක් පස්සේ ඊළඟ දවසේ කතා කරමු credit scoring or risk categories risk assessment එතකොට ප්‍රධාන වශයෙන් අපි අද මේ ටික කතා කළා නවත්තමු අපි ඊළඟ දවසේ මේකයි portfolio risk එක කතා කරලා ටිකක් deeply මේක කොහොමද කරන්නේ කියලා අපි individual loan එකක risk management කරනකොට මෙන්න මේ කරුණු ටික ගැන අපි අවබෝධයක් ඇති කරගන්න. පළවෙනි එක තමයි you have to know your customer, know your project. අපි ඒක ටික ගැන පොඩ්ඩක් project customer ගැන නම් එච්චර දෙයක් නෑ. know your project කියන එක collateral අපි දැන් discuss කරා. collateral එක ඊට continuous monitoring ඊට පස්සේ structuring ගැන පොඩ්ඩක් තව චුට්ටක් කතා කරමු. ඊළඟට credit scoring කරනවද ඔයගොල්ලෝ? කරනවා හරියට හරියන එකක් නැහැ සර්. නෑ නේ හරි අපි බැංක් එක ඇතුලේ දෙකකට වෙන්නේ යුනිට් දෙකක. යුනිට් දෙකක නේ හරි. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු credit scoring ගැන. එතන මෙන්න මේ ටික තමයි අපි individual loan එකක risk management වලදී අපි බලන්න ඕනේ credit risk management වලදී as a portfolio level එකේදී ඊට වඩා තව බලනවා portfolio exposures ඒ ටික අපි ඒක අපි ඊළඟ සතියේ කතා කරමු. මොකද අපි මේක නිකන් පොඩි පැය දෙකක මොකද නැත්තම් මටත් මේක වෙහසයි ඔයගලන්ටත් අමාරුයි මේක අර
මූණට මූණ නැති වුණාම ටිකක් ලොකු වෙලා මට මේ හරිම අමාරුයි මේක දිහා බලාගෙන කතා මෙහෙම හරි කතා කරන්න හිතලා නිකන් කතා කරන්නේ නැත්නම් මිනිස්සෙක් නොදැක හිනාවක් වෙන්නේ නැතුව මූණට මූණ බලන්න તો කතා කරන්නත් බෑ අනිත් එක මට වෙලා තියෙන ලොකුම ප්‍රශ්න තමයි මම සාමාන්‍යයෙන් මේ සයිඩ්ස් ටිකක් දාලා නිකන් ඔහේ කියවගෙන යන්න පුළුවන් but that doesn't make sense එද අපි next week එකේ විතර ටික එහෙම කතා කරමු දැන් almost 2 hours ගියානේ අපි ඊට පස්සේ කතා කරමු මොනවද මේක ගැන හෝ කලින් කතා කරපු ගැන මොනවද ගැටලුවක් තියෙනවද right හරි එහෙනම් අපි එහෙම කරමු මොකද අද මම හිතන්නේ අනිත් අයට කියන්න මේක අපේ first experience එක අපි ඊළඟට අපි